පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියා මජ්ක්‍ධිම නිකායේහි සඳහන් වන කීටාගිරි සූත්‍රය. මේ ධර්ම දේශනා මාලාවේ කීටාගිරි සූත්‍රය ආශ්‍රය කරගෙන සිදු කරන දෙවෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිනතුනි අපි කීටාගිරි සූත්‍ර දේශනාවේ මුල් කාරණා ටික කලින් සාකච්ඡා කරපු නිසා නැවත කෙටියෙන් සිහිපත් කිරීමක් කළොත් ඒ පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ හැසිරෙන අතර මේ කීටාගිරි කියන ප්‍රදේශයටත් වැඩම කොට වදාලා. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සූත්‍රයෙන් පැහැදිලි කළා මිනිස්සු ආහාර ගන්න ආහාර වේල් වලින් එක වේලක් අත්හරින්න කියලා. මේක භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාවක්. 3 වේලෙන් එක වේලක් අත්හරින්න කියලා. එහෙම අත්හැරියාම ආනිසංස 5ක් ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. විශේෂයෙන් දීර්ඝායුෂ ලබන්නත් ලොකු හේතුවක් තමයි ආහාර අඩුවෙන් අනුභව කරන එක. මේක අවුරුදු 2600 ගානකට කලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මං හිතන්නේ වර්තමානීය පෙරේද වෙනකොට විද්‍යාඥයන් මේ කාරණාව තහවුරු කරමින් ඉන්නවා. ආහාර අඩු වෙන තරමට ආයුෂ වැඩි වෙනවා කියලා. මේ දවස්වල මේ පිළිබඳව කරුණු සඳහන් කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒක මීට බොහෝම කාලයකට කලින් දේශනා කොට වදාලා. මේ භික්ෂූන් වහන්සේලාට මේ කරුණු පැහැදිලි කරාම මේ අස්සජී පුනබ්බසුක කියන ගණාචාරීන් වහන්සේලා දෙන්නෙක් හිටියා. ගණාචාරී කියලා කියන්නේ බොහෝ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා යටතේ හිටියා. ඒ භික්ෂූන් වහන්සේලාට භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා සඳහන් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා. 3 වේලෙන් එක වේලක් අත්හරින්න කියලා. රාත්‍රී භෝජනයෙන් වළකින්න කියලා. ඒ වෙලාවේ අර අස්සජී පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා දෙන්න සඳහන් කළා ඔය කියන ආනිසංස 5 අපි ලබන්නේ රාත්‍රී භෝජනේ වළඳලා. ඒ හින්දා අපි හොඳට දන්න සම්දිට්ඨික ඵලය අතහැරලා මොකටද නොදන්න කාරණාවක් ඔස්සේ යන්නේ කියලා මේ බුද්ධ වචනේ මෙහෙම දේශනා කළා කියන කාරණාව පිළිගත්තේ නැහැ. අපි දන්න කාරණාවම දිගට කරගෙන යන්නම් කියලා කිව්වා. අර භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා උන්වහන්සේලා මේ කාරණාව පිළිගත්තේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා කැඳෙව්වා. කැඳවලා අහනවා ඇත්තද මහණෙනි? බොහෝ භික්ෂූන් ඔබලා ළඟට ඇවිල්ලා රාත්‍රී භෝජනයෙන් වැළකුණාම මෙසේ ආනිසංස 5ක් ලැබෙනවා කියලා සඳහන් කරාම රාත්‍රී භෝජනයේ ගැනීමෙන් එම ආනිසංස ලැබෙන බව ඔබ වහන්සේලා සඳහන් කළාද? ඔබලා එහෙම කීවද? කියලා භාග්‍යවතුන් වහන්සේ ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ අපි ඒ කාරණාව එහෙම පිළිගත්තා කියලා. එහෙනම් පෙර ධර්ම දේශනාව අපි එතනින් නිමා කරන්නට යෙදුණා. අද එතන ඉඳලා තමයි අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එතකොට රාත්‍රී භෝජනයෙන් වළකින්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි ඒක හැමෝටම ඊටාම වටින කාරණාවක්. ආයුෂ වැඩි වෙනවා. නිරෝගී භව ඇති වෙනවා. මේ ආදී ආනිසංස 5ක් අපි මුල් දේශනාවේ පැහැදිලි කළා. එතකොට මේ රාත්‍රී භෝජනයෙන් වැළකීම කියන කාරණාව අද අපි සාකච්ඡා කරන හැටියට විකාල භෝජනය. සිල් සමාදන් වෙන අය ඒ කාරණාව සඳහන් කරන්නේ විකාල භෝජනයේ හැටියට. එනම් මේ විකාල භෝජනයෙන් වැළකීම විකාල භෝජනය කියන මේ කාරණාව ආරක්ෂා කර ගැනීම මොනතරම්නම් මහත්ඵලද මහානිසංසදායකද කියලා බුදුරජාණන් වහන්සේ දක්වපු කරුණු ටික අපි සාකච්ඡා කරලා මෙතෙන්ට ආවොත් මං හිතනවා දේශනාව ගොඩක් සම්පූර්ණයි කියලා. එතකොට මොනවද අපේ භාග්‍යවතුන් වහන්සේ විකාල භෝජනය පිළිබඳව දේශනා කරලා තියෙන්නේ? ධර්මයේ ඒ කරුණු පින්නතුනි විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ නිවන උදෙසා යන ගමනකට මේ විකල් භෝජනයෙන් වැළකීම කොච්චර
වටිනවද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටි. ඒ නිසා මේ විකාල භෝජනය කියන ශික්ෂාපදයේ කැඩෙන හැටි අපි දැනගන්න එක හරි වටිනවා. සාමාන්‍යයෙන් ගිහි පාර්ශවයේ පන්සිල් වලින් ඉහළ සීලයකට යනකොට පන්සිල් වලට වඩා ඉහළ සීලයකට යනකොට 6 වෙනි ශික්ෂාපදයේ හැටියට අපිට හම්බ වෙන්නේ විකාල භෝජනයෙන් වැළකීම කියන ශික්ෂාපදය. එහෙනම් පන්සිල් වලින් ඉහළට තියෙන හැම සීලයක් සඳහාම විකාල භෝජනයේ අයිති වෙලා තියෙනවා. කෙනෙක් හරියටම සිල් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ශික්ෂාපදයේ හරියටම රැකෙන්නේ කොහොමද කියන කාරණාවත් දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දන්න කාරණාවක් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාවම කර්මයේ බවට පත් වෙනවා. නමුත් පින්නතුනි සඳහන් කරනවා මේ විකාල භෝජන කියන ශික්ෂාපදයේ බිඳෙන්න ඍජුවම චේතනාව බලපාන්නේ නැහැ කියලා. චේතනාව බලපාන්නේ නැතුව බිඳෙන ශික්ෂාපදයක් ඍජුව චේතනාව බලපාන්නේ නැහැ කියලා සඳහන් කළේ ඒ නිසා. එහෙමනම් ඇයි ඍජුවම චේතනාව බලපාන්නේ නැහැ කියලා සඳහන් කළේ? ඒ කාරණාවත් දැනගන්න එක අපිට හුඟක් වටිනවා. එතන සඳහන් කළා මේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවම කර්මය වෙනවා කියලා කරපු දේශනාව හරියටම හරි. නමුත් මේ ශික්ෂාපදයේ චේතනාවක් නැතුවම බිඳෙන්නත් පුළුවන් කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඒ නිසා මේකට උදාහරණ සඳහන් කරනවා මේ ලෝකාවද්‍ය හා ප්‍රඥප්ති වද්‍ය කියලා ආකාර දෙකක් මේ ලෝකේ කරුණු පැහැදිලි කරනකොට සඳහන් කරනවා. මොනවද මේ ලෝකාවද්‍ය කියලා කියන්නේ? ලෝකාවද්‍ය ශික්ෂාපද. අපි එහෙම සඳහන් කරන්නේ මේ ලෝකේ නුවණ තියෙන මිනිස්සු, ප්‍රඥාව තියෙන මිනිස්සු සඳහන් කරනවා නම් මෙන්න මේ දේවල් කරන එක වැරදි. එහෙම කෙනෙක් කියනවා මේ දේවල් වැරදි, නොගැලපෙනවා. ඒ හින්දා මේ දේවල් වලින් වැළකීලා ඉන්න එක හොඳයි. ඒවට කියනවා ලෝකාවද්‍ය ශික්ෂාපද කියලා. එතකොට මොනවද මේ ප්‍රඥප්තිවද්‍ය කියලා කියන්නේ? ප්‍රඥප්තිවද්‍ය කියලා මෙතන පැහැදිලි කරනවා අපේ බුදුරජාණන් වහන්සේ යම් මොහතක විනය නීතියක් පනවනවද ඒ මොහොතේ පටන් ඒ ශික්ෂාපදයේ කැඩීම සිල් බිඳීමකට හේතු වෙනවා. ශික්ෂාපදයක් විනය ශික්ෂාපදයක් භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා නම් යම් මොහතක ආන්ගේ මොහොතේ ඉඳලා කෙනෙක් ඒක කඩන්න උත්සාහ කරනවා නම් භාග්‍යතුන් වහන්සේ එපා කියපු දේ මේ නීතිය බිඳින්න උත්සාහ කරනවා නම් එතන ඉඳලා ඒ පුජ්‍යලයාගේ සීලයට හානි වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට කියනවා ප්‍රඥප්තිවාද්‍යයි කියලා. ඒ නිසා ඒ කැඩීම දැන හෝ නොදැන වෙන්න පුළුවන්. ඒ ශික්ෂාපදයේ අපි අතින් කැඩෙනවා කියන කාරණාව දැනගෙන කැඩෙන්නත් පුළුවන්. අපි දන්නේ නැතුව කැඩෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතන සඳහන් කළා චේතනාව මෙතෙන්ට ඍජුවම බලපාන්නේ නැහැ කියලා. චේතනාව බලපාන්නේ නැතුවම ශික්ෂාපදේ කැඩිලා යනවා. ඒ නිසා සමහර ශික්ෂාපද තමන් දැන කළත් නොදැන කළත් කැඩෙනවා. සඳහන් කරනවා 6 වෙනි සිල්පදේ ඒ වගේ එකක්. මේ 6 වෙනි ශික්ෂාපදයේ තමන් නොදැනම කැඩිලා යන ශික්ෂාපද වලින් එකක්. දැන් ප්‍රාණඝාතේ නම් අපිට නොදැන කැඩෙන්න බෑ. හොරකම නම් නොදැනී කැඩෙන්න බෑ. මේ පන්සිල් පද පහම එහෙමයි. දැනෙනවා. එතකොට 6 වෙනි ශික්ෂාපදේ නම් නොදැනීම කැඩිලා යන ශික්ෂාපද වලින් එකක් බවට පත් වෙනවා. ඒ නිසා මෙතන සඳහන් කළා උදාහරණයක්. වෙනතනේ අපේ විනය පිටකේ දෙවෙනි පොතේ සඳහන් කරනවා 240 වෙනි පිටුවේ මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව. විනය පිටකේ දෙවෙනි පොතේ 240 වෙනි පිටුවේ තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. එතන සඳහන් කරනවා විකාල සංඤී විකාල සංඤී කාදනීයං වා භෝජනීයං වා
කෑව යුතු දේවල්, බීව යුතු දේවල්. විකාලේ දැනගෙන කෑවත් නොදැනගෙන කෑවත් බිඳෙනවා. නිසා බිඳෙන ආකාරය සඳහන් කරනවා විකාලේ බව දැනගෙන කෑව යුතු හෝ හැපිය යුතු දේවල්. දැන් මම දන්නවා මේක විකාලය. මේ වෙලාවේ කන්න හොඳ නෑ. ආන්ගේ විකාලයේ කන්න හොඳ නැති දේවල් මේක විකාලයේ බව දැනගෙනම මම කනවා. හපනවා. ආන් එතකොට ඒ ශික්ෂාපදේ බිඳෙනවා. විකාලයේ බව දන්නවනේ මම. දැනගෙනම ආහාර අනුභව කරනකොට ශික්ෂාපදේ බිඳෙනවා. එහෙනම් උන් දැනගෙන කැඩිලා යනවා. තව තැනක සඳහන් කරනවා මේක විකාලයේද නැද්ද කියලා සැකයි. දැන් මේ කාලේ වාගේ සඳහන් කරාම සාමාන්‍යයෙන් කොයි වෙලාවද විකාලයේ එළඹෙන්නේ? අද වාගේ වෙනකොට සාමාන්‍යයෙන් මධ්‍යහ්නයේ 12 පහුවෙලා විනාඩි 8ක් 10ක් විතර වාගේ ගත වෙනවා. ඒ කියන්නේ මේ දේශනාව සිදු කරන අද දවස වෙනකොට මේක විකාශනය වෙන දවසට මේ කාරණාව සාධාරණ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 12 පහුවෙලා විනාඩි 8ක් 10ක් යනකොට මධ්‍යහ්නයේ ඉක්ම යනවා. එතකොට දැන් ආහාර අනුභව කරනවා සිල් ගත්ත කෙනෙක්. එයා ගාව හෝරා යන්ත්‍රයක් නැහැ. එයාට දැන් සැකයක් තියෙනවා. දැන් විකාලයේ ඇවිල්ලාද නැද්ද කියලා කල්පනා කර කර සැක සහිතව එයා ආහාර අනුභව කරනවා. නමුත් සැක සහිතව අනුභව කරද්දී විකාලයේ එළඹිලා තිබුණොත් ශික්ෂාපදේ කැඩෙනවා. ආන් ඒකයි සඳහන් කරන්නේ විකාලයේද නැද්ද කියලා දන්නේ නැතුව විමතියෙන් යමක් කනවනම් හෝ බොනවනම් විකාලයේ වෙලා තිබ්බොත් ශික්ෂාපදයේ කැඩිලා යනවා. ඊළඟට සඳහන් කරනවා විකාලයේ කාල සංඤී සඳහන් කරනවා කාලය දැනගෙන විකාලයේ උනාට කාල සංඥාවෙන්ම දැන් විකාල වෙලා තියෙන්නේ. දැන් කාල සංඥාවෙන් නමුත් අනුභව කරනවා. විකාලයේ වෙලා තියෙන්නේ නෑ මට තව අවස්ථාවක් තියෙනවා කියලා තමන්ගේ හිතෙන් අවස්ථාව හදා ගන්නවා. සමහර අය මෙහෙම කියනවනේ. සාමාන්‍යයෙන් විකාලයෙන් පස්සේ වළඳන්න හොඳ නැති නිසා සමහර අය කියනවා නෑ වළඳන්න පටන් ගන්න තමයි ඕනේ කාලය තුල. ඊට පස්සේ වළඳගෙන යනකොට විකාලය වුණාට කමක් නෑ කියලා. ඒවා ඉතින් එක එක්කෙනා හදාගත්තු මිසක් ධර්මයට සාධාරණ නෑ. ආන් එහෙම කතාවක් තමයි මෙතන කියන්නේ. විකාල වෙලා තියෙන්නේ. නමුත් කාලය කියලා හිතින් මවාගෙන වළඳනවා. ඉතින් තමන් කාලය කියලා මවාගෙන තිබුණාට ශික්ෂාපදේ කැඩිලායි තියෙන්නේ. ආන් ඒ වගේ කාරණා තුනක් පිළිබඳව විනය පිටකේ පැහැදිලි කරලා තියෙනවා. ආන් ඒ නිසා දැනගෙන ගත්තත් සැකයට ගත්තත් නොදැන ගත්තත් ශික්ෂාපදේ කැඩෙනවා. දැනගෙන වුණත් සැකයට වුණත් නොදැනගෙන වුණත් මේ ශික්ෂාපදේ බිඳලා යනවා කියලා සඳහන් කරනවා. එහෙනම් ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා 6 වෙනි ශික්ෂාපදයේ ආරක්ෂා කිරීම ළඟ. ඊළඟට සඳහන් කරනවා මොනවද විකාලයේ ගන්න එපා කියන්නේ කියලා. ආන් හිතන සඳහන් කරනවා ධාන්‍ය වර්ග ගන්න එපා කියනවා විකාලේ. ඊළඟට පිටි වර්ග කිරි පිටි වර්ග පාවිච්චි කරන්න එපා කියනවා. කිරි වර්ග පාවිච්චි කරන්න එපා කියනවා. කැඳ වර්ගත් විකාලයේ පාවිච්චි කිරීම තහනම් වෙනවා. සුප් වර්ගත් විකාලයේ පාවිච්චි කරන එක එතකොට තහනම් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ සියල්ලම විකාලයේ අකැපයි කියලා. මේ දේවල් ගත්තොත් විකාල භෝජනයේ ශික්ෂාපදේ බිඳෙනවා. කැඳ වර්ග, සුප් වර්ග, ධාන්‍ය වර්ග වලින් කරපු දේවල්, පිටි වර්ග වලින් කරපු දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙනම් කැපයි කියලා අනුමත කළේ මොනවද කියලා සඳහන් කරනවා. කැපයි කියලා අනුමත කළේ පළතුරු යුෂ වාගේ දේවල්. විකාලයට කැප පළතුරු යුෂ. ඒ නිසා අෂ්ටපාණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දේවල් තමයි විකාලයේදී වළඳන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතන සඳහන් කරනවා පළතුරු වලත් මේ ධාන්‍ය රසයට සමාන රසයක් ඇති කරන පළතුරු තියෙනවා. ඒවට කියනවා මහපල කියලා. ඒ මහපල භාග්‍යතුන් වහන්සේ තහනම් කරනවා පළතුරු යුෂ කැප වුණාට මහපලවල යුෂ කැප වෙන්නේ
කැපවෙන්නේ නෑ. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා කොහොමද පළතුරු වර්ග 9ක් සහ ඊට අනුරූප පළතුරු තහනම් කරලා තියෙනවා. මොනවද මේ තහනම් කරලා තියෙන පළතුරු වර්ග 9? ආංගිතන තියෙනවා තල්. විකාලේ තල් වළඳන එක ගැලපෙන්නේ නැහැ. ඊළඟට පොල්. සාමාන්‍යයෙන් තැඹිලි වතුරවත් විකාලේ වළඳන්නේ නැහැ. ඊළඟට වරකා. මේ කොස් වාගේ දේවල් මහපල ගණයට යනවා. දෙල් ඒ වාගේ දේවලුත් මහපල ගණයට යනවා. ලබු, කොමඩු, පුහුල්, පිපිඤ්ඤා, කැකිරි මේ දේවලුත් මහපල ගණයට අයිති වෙනවා. මේ බිම යන වැල් වල හැදෙන ගෙඩි. සාමාන්‍යයෙන් ওই පැෂන් ෆෘට් වාගේ දේවල් නම් වැල් උඩයි යන්නේ. ඒ නිසා ඉවගෙන් ගිලම්පසක් වැළඳුවා කියලා ශික්ෂාපදයේ බින්දෙන්නේ නැහැ. නමුත් කැකිරි පුහුල් වාගේ දේවල් වල වැල සම්පූර්ණයෙන්ම යන්නේ බිම දිග. ඒ නිසා ඒ දේවල් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඊළඟට මෙවට අනුරූප දේවලුත් තහනම්. දැන් දූරියන් වාගේ ගත්තොත් කොස් වලට අනුරූප දෙයක්. ඒ හින්දා එහෙනම් දූරියනුත් මහපලයක් ගණයට අන්තර්ගත වෙනවා. අන් ඒ වගේ අනුරූප ඵල වර්ග. ඊළඟට සඳහන් කරනවා ධාන්‍ය වර්ග වලට අයිති වෙනවා සව්. එහෙනම් සව් කැප වෙන්නේ නැහැ විකාලෙට. බාර්ලි වාගේ දේවල් කැප වෙන්නේ නැහැ. සමහර අය හිතාගෙන ඉන්නවා කිරිපිටි නෙමෙයිනේ කියලා ඔය නෙස්ට මෝල්ට් වාගේ දේවල් වීවා මයිලෝ වාගේ දේවල් එහෙනම් විකාලෙට කැපද? එහෙම හිතලා පාවිච්චි කරන අය ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝ නෑ ධාන්‍ය රස තියෙන්නේ එකේ. ඒ නිසා ඒ දේවල් කැප වෙන්නේ ඒ දේවල් විකාලයට කැප වෙන්නේ නැහැ. මේ දේවල් වලින් විකාල භෝජන ශික්ෂාපදයේ කැඩිලා යනවා කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට මේ හැර ඕනෑම පළතුරක යුෂය කැපයි. ඒ කියන්නේ අපි දැන් මේ නව මහා ඵල වර්ගයක් සඳහන් කළා. ඒ නව මහා ඵල සහ ඒවට අනුරූප ඵල හැර අනිත් ඕනෑම පළතුරක යුෂ විකාලයට කැපයි කියලා. හැබැයි පළතුරු යුෂ පළතුරු වළඳන්න කැප නැහැ. යුෂ වළඳන්න තමයි කැප තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ කැප පළතුරු වර්ග මහා වග්ගපාළියේ සඳහන් කරලා තියෙනවා මොනවද විකාලයේ වළඳන්න පුළුවන් කැප වූ පළතුරු වර්ග කියන කාරණාව. අංගේ කාරණාවේ විකාලයේ කැප පළතුරු වර්ග සිහිපත් කරනවා මේ විදිහට විශේෂයෙන් අෂ්ටපාන සඳහන් කරනකොට. අම්බපානං ජම්බුපානං. අම්බපාන කියලා කියන්නේ අඹ යුෂ. ජම්බුපානං කියලා කියන්නේ ජම්බු ගෙඩි වල යුෂ. ඊළඟට චෝචපාන ඇට සහිත කෙසෙල්. අපි ඒ කාලේ සඳහන් කළා ඇටි කෙසෙල් කියලා. චෝචපාන කියලා කියන්නේ ඒකට. මෝචපාන කියලා කියන්නේ ඇට රහිත කෙසෙල්. අපි සාමාන්‍යයෙන් අද දකින කෙසෙල් වර්ග ඒවට කියන චෝචපාන කියලා. ඊළඟට මදුපාන. මදුපාන කියලා කියන්නේ මී පැණි වලට. සමහර අය මදුපාන වලට ගන්නේ මදු මුද්දික කියලා කියනකොට මිදි සහ මුද්‍රක් පලං යොදනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. මදු කියලා කියන්නේ මී පැණි. හැබැයි මී පැණි කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්ද? මී පැණි හවසට කෙලින්ම පාවිච්චි කරන්න බෑ. ඇල් වතුර මිශ්‍ර කරලා ගන්න ඕනේ. ඇල් වතුර මිශ්‍ර කරලා කැප පානයක් හදා ගන්න පුළුවන්. ඒක ඊටාම පෝෂ්‍යදායී පානයක්. ඒකටයි මදු පාන කියලා කියන්නේ. මුද්දික පාන කියලා කියන්නේ මිදි පානීට, මිදි යුෂ පානය. ඊළඟට සඳහන් කරනවා ඕලු ගෙඩි, මානෙල් ගෙඩි මේ දේවල් වලින් හදාගන්න පානයක් තියෙනවා. ඒකට කියනවා ශාලුක පාන කියලා. ඒක කැපයි. ඊළඟට මසං පානය, පාරුසක පානං. මසං ගෙඩි වලින් හදාගන්න යුෂ පානය කැපයි. 9 වෙනි පානයක් තියෙනවා. බොහෝ දෙනා අද පාවිච්චි කරනවා අඩුයි. උක් යුෂ පානය. උච්චු පානං කියලා සඳහන් කරලා තියෙනවා. උක් යුෂ පානය කිරීම. මේට අමතරව තව අතිරේක පාන වර්ග ගොඩක් හදාගන්න පුළුවන්. මේ සඳහන් කළේ අෂ්ටපාන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන පළතුරු වර්ග 8 සහ අමතරව උක් යුෂ පානය. ඊට අමතරව අතිරේක පාන හැටියට අපිට
ඔය දිවුල් අලිගැට පේර සියඹලා දොඩම් නාරං නෙල්ලි වෙරළු දෙලුම් පැපොල් අන්නාසි බෙලී ආදී වශයෙන් තව නොයෙක් යොදා ගන්න පළතුරු වර්ග තියෙනවා. ආන් ඒවා විකාලී කැප පාන වර්ග හැටියට සඳහන් කරනවා. එතකොට හකුරු වළඳනකොට පින්නතුනේ කිතුල් හකුරු පිළිගන්වන්න හොඳ නෑ හවසට. එතකොට ශික්ෂාපදයේ බිඳලා යනවා. පොල් හකුරු හවසට ගැලපෙන්නේ නෑ. ශික්ෂාපදයේ බිඳෙනවා. තල් හකුරු හවසට ගැලපෙන්නේ නෑ. ඒත් ශික්ෂාපදයේ බිඳලා යනවා. එහෙනම් පොල්, තල්, කිතුල් වගේ දේවල් වලින් ගත්ත හකුරු හවසට කැප නෑ. එතකොට හවසට කැප වෙන්නේ එහෙනම් මොන වගේ හකුරුද? හවසට ගැලපෙන්නේ උක් හකුරු විතරයි. ඒකත් විනය පොතේ කොහොමද දේශනා කළේ? ගිලන් නොවිච්ච භික්ෂූන් වහන්සේ නමකට උක් හකුරු කෑල්ලක් කටේ දාලා හපන්න තහනම්. ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේ නමකට නම් හකුරු කෑල්ලක් හපලා වළඳන්න පුළුවන්. ගිලන් නොවිච්ච භික්ෂූන් වහන්සේ නමක් ඒ හකුරු දිය කරලා තමයි වළඳන්න කියලා කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ මෙහෙම මේ කරුණ මේ තරම්ම පැහැදිලි කරන්නේ. මේ කරුණ දේශනා කරන්නේ නිවන උදෙසාමයි. ඒ නිසා ඍජුවම නිවනට බලපාන කාරණා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට නිවන් ලබන්නම කරුණ ආරමුණු කරලායි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසායි මේ කාරණා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ සිල්පදයේ කිසිම හේතුවක් නිසා කඩන්න එපා කියලා. සාමාන්‍යයෙන් මෙතන පැහැදිලි කරනවා ගිලන් කෙනෙකුටවත් මරණාසන්න කෙනෙකුටවත් මේ ශික්ෂාපදේ කඩන්න අවසර නැහැ කියලා. ඊළඟට සඳහන් කරන්න පුළුවන් සමහර වෙලාවට කෙනෙක් මේකට නොඑක් කරුණු හදා ගන්නවා. බෙහෙත් වළඳන්න තියෙන නිසා ආහාරයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හුඟක් වයස හින්දා ආහාරයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. සමහර කට්ටිය භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවා කියලාමත් කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේට එහෙම ප්‍රකාශ කරාම ඒක මොනතරම් අකුසලයක් වෙනවද කියන කාරණාව අපව හිතලා බලන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා නොකරපු දෙයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළායයි කියලා ප්‍රකාශ කරන එක මේ ශාසනයේ අති දැවැන්ත අකුසල කර්මයක්. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ නැති නිසායි සඳහන් කළේ ගිලන් කෙනෙකුටවත් මරණාසන්න කෙනෙකුටවත් මේ ශික්ෂාපදයේ උල්ලංඝනය කරන්න කිසිම අවසරයක් භාග්‍යතුන් වහන්සේ දෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා තම ශරීරය පිළිබඳව තණ්හාව අඩු කරලා මේ සිල්පදයක් නිසා විශේෂයෙන් නිවනට යොමු කරලා තියෙනවා. ශරීරය නිසා ඇතිවෙන තණ්හාවක් මෙතන තියෙන්නේ. රාත්‍රියට ආහාර විකාලීය ආහාර වළඳන්න ඕනේ වෙන්නේ ශරීරය පිළිබඳව තියෙන තණ්හාවක්. ශරීරයටයි මේ අවශ්‍යතාවය තියෙන්නේ. ශරීරයයි මේ දේ ඉල්ලන්නේ. එතකොට නිවනට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවෙම තෘෂ්ණාව කියන එක නැති කරලා දාන්න. නමුත් දැන් මෙතන තියෙන්නේ මේ ශරීරයගේ උවමනාවේ තෘෂ්ණාවක්නේ. ඒ තෘෂ්ණාව පාලනය කරන්න හැම වෙලාවෙම පුළුවන්කමක් ලබන්න ඕනේ කියලා දේශනා කරනවා. මේ 6 වෙනි ශික්ෂාපදයේ බිඳීම පිළිබඳව කරුණු තමයි අපි මේ සිහිපත් කරන්නේ. ඒ නිසා සඳහන් කරනවා නිවන උදෙසාම යොමු කරන ශික්ෂාපදයක්. මේ ශික්ෂාපදයේ නිසා මේක හරි වටිනවා. කොහොමද සඳහන් කළේ? සමහර වෙලාවට අපි මහා ආහාරයක් ගන්නෙ නැහැ. ඒවා ආත්ම වංචාවල්. ශික්ෂාපදයේ බිඳෙන්නේ නැහැ කියලා හිතනවා බිස්කට් වගේ දේවල් වළඳාම. මිනිසා සඳහන් කරනවා මේ බිස්කට් වගේ දෙයක් වළඳලා කිරි එකක් වළඳනවා. බෙහෙත් බොන්න ඕනේ නිසා. දැන් අපි තමයි මේක සාධාරණීකරණය කරගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ. එහෙනම් බිස්කට් වළඳන්න බෑ. දිවුල් වගේ දේවල් වළඳනවා නම් කිරි මිශ්‍ර කරලා හදාපු දිවුල් පානයක් වළඳන්න තහනම්. ඒ පොල්නේ. පොල් කිරි මිශ්‍ර කරලා හැදුවාම පොල් මහපල ගණයට යන්නේ. එහෙනම් ඒක තහනම්. එහෙනම් දිවුල් හදනවා නම් හදන්න ඕනේ ඇල් වතුරින්. හදලා හොඳට පෙරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා පොල් තල් කිතුල් ආදී දේවල් වල
හකුරු විශේෂයෙන් තහනම් කරනවා කියලා. පින්නතුනේ ඊළඟට මේ කාරණාව පැහැදිලි කරනවා මේ ශරීරයේ පිළිබඳව අපි තුල තියෙන තණ්හාව අඩු කරන්නම දේශනා කරලා තියෙන සිල්පදයක් නිසා විශේෂයෙන් පුද්ගලයා නිවනට යොමු කරන සිල්පදයක් තමයි විකාල භෝජන ශික්ෂාපදය. එතන සඳහන් කළා මේ ශරීරයේ පිළිබඳව තියෙන තණ්හාව අඩු වෙනතුරු භාවනාව හරියටම කෙනෙකුට වැඩෙන්නේ නැති බව. අපේ ශරීරයේ පිළිබඳව අපිට තියෙනවා නම් යම් තණ්හාවක් ඒ තණ්හාව අඩු වෙලා යන කම්ම කෙනෙකුගේ භාවනාව හරියටම සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් මොන භාවනාවද සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා කියන්නේ විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව හරියටම සම්පූර්ණ කරන්න නම් කාය පිළිබඳව තියෙන තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න ඕනේ. එහෙමනම් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා විදර්ශනා භාවනාව හරියටම දියුණු කරනවා නම් මේ ශික්ෂාපදයේ මනාව ආරක්ෂා වෙන්න ඕනේ ශික්ෂාපදයක් බවට එතකොට පත් වෙනවා කියලා. එතකොට අපි කාට හරි පිළිගන්නුවොත් මේ දේවල් ගෙනහිල්ලා අපි නම් වළඳන්නේ නැහැ. තව කෙනෙකුට ගිහිල්ලා අපි පිළිගන්වනවා. එතකොට අපි මොකද්ද කරලා තියෙන්නේ? තව කෙනෙකුගේ සිල් බිඳින්න උදව් කරලා තියෙනවා. කෙනෙක් අපෙන් ඉල්ලනවා. අපි දන්නවා මේක දුන්නොත් සිල් බිඳිනවා කියලා. කෙනෙක් අපෙන් ඉල්ලුවොත් අකැප දෙයක් අපි දුන්නොත් ඒක සංසාරයට අපිට ගොඩක් බලපානවා. ඒ නිසා අකැප වෙලාවේ ඉල්ලුවත් කරන්න දෙයක් නෑ. අකැප දෙයක් නම් දෙන්න මට බෑ කියලාම අයින් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට අකාරුණික වුණා තමයි වෙන්නේ. මම සිල් රැකගෙන අන් අයට සිල් කඩා ගන්න උදව් කරනවා. ඒ හින්දා අවේලාවේ අකැප දෙයක් ඉල්ලුවොත් ඒ කියන්නේ පන්සිල් වලින් ඉහළ ඉන්න කෙනෙක්. ඒක මතක තියාගන්න ඕනේ. 6 වෙනි ශික්ෂාපදයේ රකින්න කෙනෙක් ගැනයි මේ කතා කරන්නේ. අවේලාවේ අකැප දෙයක් ඉල්ලුවොත් නොදී ඉන්න තමයි උත්සාහ කරන්න ඕනේ. එක්ක කරුණු පැහැදිලි කරලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් කාරණාව ඍජුවම කියලා ඒ කාරණාවේ යෙදෙන්න මට බෑ කියන කාරණාවම කියන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි අවේලාවේ ගිහිල්ලා පිළිගන්නොත් ඒක සංසාරයට අපිට හුඟක් විපාක දෙනවා. අංගේ කාරණාවත් විශේෂයෙන් අපිට සංසාරේ සිල් රැකගන්න පහසුවක් ලැබෙන්න ඕන නිසා පහසුවෙන් සිල් රකින්නෙම්වා කියන කාරණාව සම්පූර්ණ කරගන්න ඕන නිසා අපි දැනගෙන තියෙන්න ඕනේ. සංසාරේ ඒ වගේ වැරදි කරපු නිසා අපිට අද පහසුවෙන් සිල් රකින්න බැරුව ගිහිල්ලා තියෙනවා. බොහොම අපහසුවෙන් තමයි සිල් රැකගෙන ඉන්නව නම් ඉන්නේ. පහසුවෙන්ද අපි ඉන්නේ? නෑ අපහසුවෙන්. හිතලා බලන්නකෝ. අද සිල් සමාදන් වුණා. සිල් සමාදන් වෙච්ච නිසා නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා කියලා ශික්ෂාපදයක් සමාදන් වෙච්ච නිසා අපි අද රූපවාහිනිය බලන්නේ නැහැ. අපි අද ටෙලි නාට්‍ය බලන්නේ නැහැ. අපි අද සංගීත සංදර්ශනය බලන්න යන්නේ නැහැ. හැබැයි කැමැත්තෙන් ඉන්නේ. බොහොම අමාරුවෙන් ඉන්නේ. ඊයේ බලලා නවත්තපු ටික අද මතක් වෙනවා. නමුත් සිල් අරගෙන හින්දා ඒක බලන්න හැටියක් නැහැ. දැන් සීලය ගැන සතුටින්ද ඉන්නේ? නෑ, හරි අමාරුවෙන් ඉන්නේ. හෙට උදේ සිල් පවාරණය කරපු ගමන් හෙට කල්තියම්ම ගිහිල්ලා වාඩි වෙනවා. ගෙදර අයගෙන් අහනවා ඊයේ මොකද වුනේ? එහෙනම් සිල් රැකලා තියෙන්නේ බොහොම අමාරුවෙන්. විකාල භෝජනයේ ශික්ෂාපදේ රැකලා තියෙන්නේ හරි අමාරුවෙන් කරන්න දෙයක් නෑ. අහවල් අය නම් ආහාර ගන්නවත් පේනවා. අහවල් තැන බදිනවා සුවඳක් එනවා. මොනවා කරන්නද අද කියලා බොහොම අමාරුවෙන් ඉන්නවා අත්හරින්න බැරි වෙලා. එහෙම අමාරුවෙන් සිල් ආරක්ෂා කරන්නේ හරියට කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් සීලය ආරක්ෂා කරන තව ශක්තියක් නෑ. අමාරුවෙන් තමයි රැකගෙන ඉන්නේ. ඒ හින්දා සිල් පවාරණය කරපු ගමන් පෙර කරමින් හිටපු පව් ටික එහෙමම කරනවා. පහසුවෙන් සිල් රකින්න නම් අද රූපවාහිනිය බැලුවේ නැත්තම් මට හෙටත් බැලුවත් එකයි නැතත් එකයි. ඒ බලන්න තියෙන තණ්හාව නැති කරගන්න ඕනේ. එතකොට තමයි ඒ සීලේ පහසුවෙන් රකින්න පුළුවන් වෙන්නේ. දාට මට මොනවද තිබ්බත් කමක් නැහැ. එහෙනම් අපිට දැන් තේරෙනවා අපි පහසුවෙන් සිල් රකින්නේ නැහැ කියලා. අපහසුවෙන් රැකගෙන ඉන්නේ. ඒ හින්දා පින්කම් කරලා ප්‍රාර්ථනා කරනකොට පහසුවෙන් සිල් රකින්නෙම්වා. සීල සම්පන්න වන්නෙම්වා. ප්‍රඥා සම්පන්න වන්නෙම්වා. පහසුවෙන් සිල් රකින්නෙම්වා.
කියන කාරණාව තියෙන්න ඕනේ. ආන්ගේ පහසුව නැති හින්දා හරි අමාරුවෙන් තමයි දරාගෙන ඉන්නේ. ආන් ඒ නිසා මේ විද්‍යුත් උපකරණ භාවිතා කරනකොට හරියට සිල් කැඩෙන්න තියෙන අවස්ථා වැඩි. අන්තර්ජාලය වගේ පරිහරණය කරනකොට සමහරලාට ධර්ම කාරණාවක් අන්තර්ජාලය අතරේ හොයාගෙන යන්නේ. ඒ යනකොට නොඑක් දේවල් දකින්නෝනේ. එතකොට තවත් දෙයක් ගාව නතර වෙලා ටිකක් ඒක බලලා යන්න හිතෙනවා. ඒක මගහැරලා යන්නම බැරුව යනවා. ඒ කියන්නේ සිල්පදේ දන්නේම නැතුව ඊට පස්සේ කැඩිලා යනවා. පහසුවෙන් සිල් රකින්න පුළුවන්කමක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? ප්‍රාර්ථනා කරලා තියෙන්නත් ඕනේ. සංසාරේ අනික් අයගේ සිල් කඩන්න උදව් කරන්නේ නැතුව ඉඳලා තියෙන්නත් ඕනේ. අනුන්ගේ සිල් කඩන්න උදව් කරලා තිබුණා නම් ඒත් අපේ සිල් අපිට පහසුවෙන් රැකගන්න බැරුව යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට සඳහන් කරනවා මේ කාරණාව ආරක්ෂා කරගන්න එක 6 වෙනි ශික්ෂාපදයේ. ඒක තැනක පැහැදිලි කරනවා පින්නතුනේ මේ නිවන අරමුණු කරගෙන මේ සිල්පදයේ රකින්නකොට පන්සිල් පද 5ටම වඩා හරි ප්‍රබලයි 6 වෙනි ශික්ෂාපදයේ කියලා. ඒ කියන්නේ කොයි වගේ තැනකටද? නිවන අරමුණු කරලා රැකගෙන යන සීලයක් ළඟ මේ 6 වෙනි ශික්ෂාපදයේ ඒ තරම්ම වටිනවා. අපි මේක ඒ තරම් සලකන්නේ නැහෙනි. පන්සිල් පද 5 තමයි ලොකුම ශික්ෂාපද. ඉතුරු 5 අනුකාරණා හැටියට තමයි අපි දකින්නේ. පන්සිල් ටික කැඩෙන්නේ නැතුව රැකගන්න කල්පනා කරනවා. අනික් ශික්ෂාපද කැඩෙනවා කියන කාරණාව ගැන වැඩි හිතන්නේ නැහැ. ආන් ඒ හින්දා ඒ පිළිබඳව සිහිය පවත්වන්නේ නැහැ. දානේ වළඳන්න පිණ්ඩපාතේ යනකොට දානේ බෙදෙනකන් පිඟාන අතේ තියන බලන් ඉන්නවා. සිල් ගත්ත දවසට. ඉතින් දානේ බෙදෙනකොට ටිකක් වෙලා යනවා විශාල පිරිසකට බෙදාගෙන යනකොට. සිහි මදි වෙච්ච නිසා පිඟානට හරි යටින් ටිකක් තට්ටු කෙරුවොත් අර ශික්ෂාපදයක කොටසක් වාදිත කියන කොටස කැඩිලා යනවා. ඉතින් ඒක කැඩුණා අපි වැඩි එක සලකන්නේ. ඊළඟට සිහි මදි වෙච්ච නිසා ගීතයක කොටසක් කියවෙනවා මම අද සිල් අරන් කියලා අමතක වෙලා. ගීත කියන කොටස කැඩිලා යනවා. ඔය රූප වාහිනියෙන් ගුවන් විදුලියෙන් බණ අහනකොට සිල් ගත්ත දවසට හරියට පරිස්සම් වෙන්න වෙනවා. මොකද ඒක ධර්ම දේශනාවක් ඉවර වෙලා ඊළඟ ධර්ම දේශනාව ආරම්භ වෙනකන් සමහර ලාවට සංගීත කාණ්ඩයක් යනවා. ඒක මට ඇහෙනවා. ඇහුනට නම් සිල් කැඩෙන්නේ නැහැ. හැබැයි විශේෂයෙන් කන් දිහලා ඇහුවොත් කැඩෙනවා. ඒ සංගීත කාණ්ඩයට අනුව කකුලවත් හෙලෙව්වොත් සිල්පදේ බිඳිනවා. අංගිකයි කිය හරියට පරිස්සම් වෙන්න වෙනවා කියලා. දැන් ඒ වාගේ දැන් උදේ අටසිල් සමාදන් වුණාම හැන්දෑවේ කල්පනා කරලා බලන්නකො මේ අටම කොතනවත් කැඩිලා නැතුව හරියටම පහසුවෙන් මම රැකගත්තද කියලා. කැඩෙනවා අපිටම දැනෙනවා ගීතේ මගක් කියවනකොට තේරෙනවා සිල් අරන්නේ කියලා. ඉතින් වැඩි සලකන්නේ නැහැ පන්සිල් පද 5 පිළිබඳව සලකනවා ඊටු ටික පිළිබඳව වැඩි සැලකිල්ලක් නැහැ. ආන් ඒ කාරණා හින්දා තමයි මෙච්චර කාලයක් මේ නිවන කියන ධර්මතාවය අපිට පරක්කු වෙලා තියෙන්නේ. ඒ හින්දායි මේ තරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ අපි තාමත් ඇවිදගෙන යන්නේ. ආන් ඒ නිසා මේ හැම ශික්ෂා පදයක් පිළිබඳවම මනාවම මෙනෙහි කරන්න ඕනේ. මනාවම සිහියක් පවත්වන්න ඕනේ. මනාව මේ ශික්ෂා පද ඔස්සේ තමන්ගේ සිහිය පිහිටවලා තියෙන්න ඕනේ. එතකොට තමයි ශික්ෂා පදේ ආරක්ෂා කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට මේ සංසාරයෙන් එතර යන්න පහසුවෙන් මඟ හදාගන්න අපිට පුළුවන්කම තියෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කළා මේ ශරීරයේ පිළිබඳව තියෙන තණ්හාව අඩු වෙනතුරු භාවනාව හරියටම නොවැඩෙන බව. මොන භාවනාවද අපි සඳහන් කළේ? විදර්ශනා භාවනාව වඩන්න හරි අපහසුයි කියලා සඳහන් කරනවා. ශරීරයේ පිළිබඳව තෘෂ්ණාව අඩු කරගන්න තුරු. යමෙකුගේ විදර්ශනාව හරියටම වැඩෙන්න පටන් ගන්නවා නම් එයා ඒ ශරීරයේ පිළිබඳව තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් ෂේ කරගත්ත පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කළා මේ කාරණාව මේ 8 9 10 සිල්පදවල 6 වෙනි සිල්පදේ ඊටාම විශේෂයි. අපි 8 සිල් සමාදන් ගන්න වෙනකොට නැත්නම් දස සිල් සමාදන් වෙනකොට පන්සිල් වලට අමතරව රකින්න සිල්පදේනේ විකාල භෝජනේ 6. අපි පින්නතුන් අහලා තියෙනවද මේ සික්කමානා කියලා පිරිසක් පිළිබඳව? ශාසනය සඳහන් කරනවා සික්කමානා වූ කියලා පිරිසක්. භික්ෂු
භික්ෂුණී, උපාසක, උපාසිකා මේ සිව්වනක් පිරිස පිළිබඳව සඳහන් කරනකොට භික්ෂූන් වහන්සේලා ගැන සඳහන් කරනකොට මේ සඳහන් කරනවා පංච සහධාර්මිකයෝ කියලා. කටින සිවුරු එහෙම පූජා කරනකොට කටින පිළිගන්න පුළුවන් අය 5 දෙනෙක් පිළිබඳව විනය දේශනා කරනවා. ඒ තමයි උපසම්පදා භික්ෂූන් වහන්සේ. උපසම්පදා භික්ෂුණීන් වහන්සේ. ඒ දෙන්නටම කටින සිවුර පිළිගන්න පුළුවන්. ඊළඟට පින්නතුනි සාමණේර භික්ෂුව, සාමණේරීන් වහන්සේ මේ දෙන්නටත් කටිනයක් පිළිගන්න පුළුවන්. සාමාන්‍ය අද සමාජ වැඩි ගැන කතා කරන්නේ නැහැ. දැන් ඒකට 4 දෙනෙක් ගැන කතා කළා. තව එක්කෙනෙක් ඉන්නවා සික්කමානාව කියලා. කවුද මේ සික්කමානා කියලා කියන්නේ? සිල්පද 6ක් ආරක්ෂා කරනවා. ඒක දීර්ඝව දිවි හිමියෙන්ම ආරක්ෂා කරගෙන යනවා. එතකොට සිල්පද 6ක් ආරක්ෂා කරනවා. මොකද 6 වෙනි ශික්ෂාපදේ විකාල භෝජන. එහෙනම් මේ ශික්ෂාපදේ පන්සිල් වලට එකතු කරලා ආරක්ෂා කරනකොට මොනතරම් උත්තරීතර තැනක ඉන්නවද කියන කාරණාව එකෙන් පැහැදිලි වෙනවා. කටින සිවුරක් පිළිගන්න පුළුවන් තරම් ශක්තියක් ලබන කෙනෙක්. ආන් ඒ නිසා ධර්මයේ පංච සහධාර්මිකයෝ කියලා සඳහන් කරනවා මේ 5 දෙනාට. ඒ තරම් මේ ශික්ෂාපදේ හරි වටිනවා. එහෙමනම් අද ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලේ නිමා වෙලා නිසා කීටාගිරි සූත්‍රයේ ආශ්‍රය කරගෙන කරන දෙවෙනි ධර්ම දේශනාව තමයි අපි අද මේ විදිහට නිමා කරන්නේ. විශේෂයෙන් විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව කරුණු සඳහන් කරන සූත්‍ර දේශනාවක් නිසා මේ දේශනාව පුරාම අපි විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ පිළිබඳව කරුණු දක්වන තව අපූර්ව සූත්‍රයක් තියෙනවා. ලටුකික උපම කියන සූත්‍ර දේශන. ලටුකිකෝපම කියලා සූත්‍ර දේශනාවක් තව තියෙනවා. මේ දේශනාව තුළ ඒ සූත්‍රයත් සාකච්ඡා කරමින්ම කීටාගිරි සූත්‍රය සාකච්ඡා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන නිසා තවත් දේශනා කීපයක් ඉදිරියට සිද්ධ කරන්න අවස්ථාව උදා වෙන්න පුළුවන්.